නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස सदा पूजनीय वंदनीय महासंघरत्न अवसराई पिंगवत अपे निहाल रूप सिंह मेतुमन वारक प्रमुख श्रद्धा संपन्न कारुणिक पिंगवतनी अपे හැමදෙනාම අද දවසේදී විශේෂයෙන් මෙතනට එකට එකතු වුණේ ඊටමත් වටිනා සත්පුරුෂ ක්‍රියාවක් සමරන්නට සිත කරන්නට ඒ තමයි ලෝතර බුදුරජාණන් වහන්සේ මේ සසර දුක් විඳින අහිංසක ලෝකයා සසර දුකින් ඈතර වීම පිණිස පවතින සත්‍ය නැමැති දඬුවට පහන මේ ලෝකේ තවලා පිරුම් පවදාලා ඒ සත්‍යර්මය මේ ලෝකයේ තුල බොහෝ කාලයක් නිර්මලව පැවතගෙන ආවා. වර්තමානයේ වෙනකොට ඒ නිර්මල තථාගතයන් වහන්සේ දේශනා කළ සත්‍ය ධර්මය නොඑක් මිත්‍යා අදහස් වලට එකතු වෙලා විනාශ මුඛයකට පත් වෙන්න කටයුතු පිළිවෙල වෙද්දී ඒ ගැන බොහෝ සංවේගයෙන් ඇති කරගත්ත ස්වාමීන් වහන්සේලාත් ගිහිපින්වතුන් එකතු වෙලා ඒ නිර්මල බුද්ධ වචනය බොහෝ කාලයක් ලෝකයේ තුල පැවැත්වීම සඳහා ක්‍රියා මාර්ගයක් තමයි ඒ පිළිදහම කාටවත් විනාශ කරන්න විකෘති කරන්න වෙනස් කරන්න බැරි විදියට කෙනෙකුට පුද්ගලයෙකුට අයිති නැති මුළු සමස්තයක්ම රටක් ජාතියක්ම වගකිය යුතු ජාතිය සතු වස්තුවක් බවට පත් කළ ජාතියටම බාර දුන්නු ත්‍රිපිටකයේ ජාතික වස්තුවක් බවට පත් කිරීමේ සත්කාරය ඉතින් ඒක කළා දුන්නු පින්වත් ජනාධිපතිතුමන් ඇතුළු රාජ්‍ය නිලධාරි මහතුන් බොහොම මෙත්සිතින් සිහිපත් කරනවා. ඒ වගේම මේ සත්භාවයේ තුල කටයුතු කරන්නට අපේ නිහාල් රූපසිංහ මැතිතුමා ඒ වගේම වණ්ඩාරනායක මැතිතුමා ආදී පින්වතුන් මහත් පරිශ්‍රමයක් යොදු බව අපි දන්නවා. ඒකෙන් මතුමත් මේ මොදේ සිහිපත් කරනවා. ඒ වගේම ලබුණු වාරණ සේනාසනයේ තිබු ස්වාමීන් වහන්සේලා වගේම තව බොහෝ ස්වාමීන් වහන්සේලා මේකට උදව් උපකාර කළා. ඒ බවත් මේ මොහොතේ සිහිපත් කරමින් මේ ත්‍රිපිටකයේ වටිනාකම පොඩ්ඩක් අපි සිහිපත් කරමු. පින්වතුනි ත්‍රිපිටකය කියලා කියන්නේ සාරා සංකේ කල්පලක්ෂයක් පාරමී ධර්ම පුරලා මේ අහිංසක ලෝකයාගේ දුක නිවීම පිණිස පවතින සත්‍ය අවබෝධ කරගත්ත සම්මා සම්බුද්ධත්වයට පත් වෙන අවස්ථාවේදී ඒ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා
ලෝතර බුදුරජාණන් වහන්සේ ප්‍රීති වාක්‍යයක් ප්‍රකාශ කළ අනේක ජාති සංසාරං කියන කතාවයි. එතෙන් පටන් ගත්ත මේ සත්‍යධර්ම ප්‍රවාහය තථාගතයන් වහන්සේ පිරිනුවම් පාන දවසේදී යෝ වය ධම්ම සංඛාර අපමාදින සම්පාදේත කියන අන්තිම බුද්ධ වචනය දක්වා ප්‍රථම බුද්ධ වචනයෙන් පටන් ගන්න අවසන් බුද්ධ වචනයට මේ අතරතුර 45 වසක් මුළුල්ලේ ලෝක අර්ථචර්යා වේදවින් මේ සත්‍යයේ සසර දුක නැති කරන සත්‍යධර්මය යම් තාක් බුදුරජාණන් වහන්සේ යම් ක්‍රම වලට උපායශීලීව දේශනා කළාද මෙන්න මේ පිරිසිදු බුද්ධ භාෂිතේ අඩංගු ඒ ධර්ම ස්කන්ධයටයි ත්‍රිපිටකය කියලා කියන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්‍යයන් සසර දුකින් එතර කිරීම පිණිස පවතින, එතර වීම පිණිස පවතින ප්‍රතිපදාවක් පෙන්වුවා. ඒ ප්‍රතිපදාව තමයි සීල සමාධි ප්‍රඥා කියලා කියන්නේ. ඒ ප්‍රතිපදාවට අදාළ සීලය පිළිබඳ තියෙන කරුණු ටික කැටි කළා තියෙන කොටස තමයි විනය පිටකය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ මේ සත්‍යයන්ගේ හික්මීම පිණිස පෙන්වා වදාළ සමාධි ස්කන්ධය කැටි කළා තියෙන දහම් කොටසට තමයි සූත්‍ර කියලා කියන්නේ. මේ සත්‍යයන්ගේ අවබෝධය පිණිස පවතින විමුක්ති ඥාන දර්ශනය පිණිස පවතින ප්‍රඥා ස්කන්ධය කැටි කළා කියන ධර්ම ස්කන්ධයට තමයි අභිධර්ම පිටකය කියලා කියන්නේ. සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂාව තමයි මේ ත්‍රිපිටකය තුල තියෙන්නේ. මේ ශාසනය තාපත්තකින් කොටස් තුනකට බෙදෙනවා පරියප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද කියලා. පරියප්තිය කියලා කියන්නේ මේ විනය පිටකයේ සූත්‍ර පිටකයේ අභිධර්මයේ කියන ත්‍රිපිටකයට. මේ පරියප්තිය යම් දවසක යම් තැනක විකෘති වුණොත් වෙනස් වුණොත් ප්‍රතිපත්තිය වර්ධිනවා ප්‍රතිවේදයේ ඵලය වර්ධිනවා. ප්‍රතිපත්තිය සහ ප්‍රතිවේදයේ ලෝකේ හැමදාම තියෙන්නේ. පරියප්තියේ අර්ථය නිවැරදිව ගත්ත කාලෙක ප්‍රතිපත්තිය ඉපදිලා ඒකෙන් ප්‍රතිඵල ලබා ගන්නවා. පරියප්තිය ලෝකයේ තුල ඉතුරු වෙද්දී ප්‍රතිපත්තිය ප්‍රතිවේදයේ දෙක අතහැරෙනවා. පරියප්ති ශාසනය නැත්තම් පෙළදහම ලෝකේ යම්තාක් පවතිනවා නම් ඒ තාක් බුද්ධෝත්පාද කාලයක් යන ගණනට යනවා. මහා සංඝරත්නයේ ඒ යුගවල ඉන්න උපාසක උපාසිකාවන්ගේ පරම පූජනීය යුතුයකම වුණේ මේ පරියප්ති ශාසනය රකින්න එක. මේ පරියප්ති ශාසනය යම් දවසක නැති වුණොත් අතුරුදහන් වුණොත් එදාට බුද්ධෝත්පාද කාලය අවසන් වෙනවා. බුද්ධ ශාසනය අවසන් වෙනවා. මාර්ගඵල නැති වුණා කියලා අබුද්ධෝත්පාද කාලයක් වෙන්නේ නැහැ. මාර්ගඵල නැති වුණා කියලා බුද්ධ ශාසනය නැති වුණා වෙන්නේ නැහැ. පරියප්ති ශාසනය ඇතිතා බුද්ධෝත්පාද කාලයක් යන ගණනට යනවා. ඒ පරියප්තිය අර්ථය ඕන වෙලාවක නුවණක් තියෙන කෙනෙකුට මතු කරලා ප්‍රතිපත්තිය ප්‍රතිවේදී ඇති කරගන්න පුළුවන් තැනක තියෙන නිසා යම් දවසක පරියප්ති ශාසනය නැති වුණු මේ ත්‍රිපිටකය නැති වුණු එදාට කියනවා බුද්ධ ශාසනය අවසන්යි. බුද්ධෝත්පාද කාලය අවසන්.
මේ ත්‍රිපිටකය ආරක්ෂා කිරීමේ වටිනාකම කොච්චර දුරට විහිදලා පැතිරලා තියෙනවද කියන එක මෙන්න මේ ටිකෙන් බලන්න බුදුරජාණන් වහන්සේ පෙන්නනවා භවිස්සන්තිකෝ පනානන්ද අනාගත මත්තානම් ගෝත්‍ර භූනෝ දුස්සීලෝ පාපදම් කාසාවකන්තෝ දුස්සීලෝ පාපදම්මෝ තේසු ආනන්ද සංඝ මුද්දිස දානං දස්සන්තේ තදහං ආනන්ද සංයුත දක්ඛින අසංකේය අප්පමෙය වදායි ආනන්ද මේ ශාසනය කෙරවලට යනකොට ගොඩාක් කෙලෙස් ඇති පාප ධර්ම ඇති දුස්සීල කාසාව කන්ට කියලා පිරිසක් බිහි වෙනවා. ඒ පිරිසටත් මේ ලෝකීය සංඝය උදෙසා දන් දෙනවා. ආනන්ද එදාට දෙන සාංගික දානයේ ආනිසංසත් මම සංඛ්‍යාව ප්‍රමාණය කරන්න බෑ කියලා කියනවා. එයි කාසාව කන්ට කියන්නේ කහ නූලක් විතරක් අතේ බැඳගෙන ඉන්න පිරිසක්. එයාට දෙන දාන ආනිසංස මහත්ඵල මහානිසංසයයි පරියප්තිය ඔක්කොම විනාශ කරලා එක චූටි කොටසක් හරි රැකගෙන ඉන්නවා යා. පෞද්ගලික ජීවිතයේ දුස්සීලයි අඩුපාඩුයි. ඒ සංඝය උදෙසා දන් දුන්නා මහා ආනිසංසය ඇයි? එය මේ පෙළ දහම පරියප්තිය රකින්නවා යම් මට්ටමක් හරි. එතකොට සංඝ සමාජයේ ආනිසංසය මහත්ඵල මහානිසංස වල තියෙන්නේ බොහෝ සෙයින්ම පෞද්ගලික සුවාන් සකදාගාමී ආදී කියන ගුණයන් නිසාම නෙවෙයි. පරියප්තිය ආරක්ෂා කරන නිසා. ඉතින් පින්වතුන් සතුට වෙන්න ඔබට මට ශාසන වගකීමක් කරපිටට පැටවිච්ච මේ යුගයක අතීත උතුම්යෝ නිර්මලව ගෙනත් දුන්නු නිර්මල බුද්ධ වචනය අපිට හැකි පමණකින් ආරක්ෂා කළා මතු පරපුරට දෙන්න තරම් අපිට පුළුවන් කමක් ලැබුණා කියලා හැමදෙනාම සතුට වෙන්න ඕනේ. වර්තමානයේ මොන විදිහකට හරි අපි හැමදෙනාම එකට එකතු වෙලා තවත් යුග මෙහෙවරක් අපි කළා. ඒ තමයි මේ පිටකය ඕනම කෙනෙකුට මේ පරියප්ති ශාසනය හිතුණු විදිහට ඕනම කෙනෙකුට අර්ථකථන දීලා වෙනස් කරන්න බැරි විදිහට අපිට පුළුවන් මට්ටමකට සුරක්ෂිතව ඒක ඉදිරියට පවතින්න පුළුවන් වටපිටාවක් අපි හැමදෙනාම හදලා දුන්නා කියලා සතුට වෙන ගමන් අපි තවදුරටත් අදිෂ්ඨාන කරගන්නට ඕනේ මේ ත්‍රිපිටකය මේ පිළිදහම ලෝකයට උරුම කරලා දෙන්න තවදුරටත් අපි කටයුතු කරන්නට ඕනේ කියන අදහස ඇති කරගන්නට ඕනේ. ඉතින් ඒ වටිනා ශක්තියව මේ මොහොතේදී මේ විදිහට සිහිපත් කරමින් ඒ තුල අන්තර්ගත වෙලා තියෙන්නේ ලෝකයාගේ දුකින් නිවීමේ මඟ පණිවිඩය කියලා මම මතක් කළා. ඒ දුකින් නිවීමේ දුකින් මිදීමේ පණිවිඩය තමයි පරියප්ති ශාසනය කියලා රැකලා දෙන්නේ. එහෙනම් අපි ජාතික වස්තුවක් බවට පත් කරලා ආරක්ෂා කරගත්ත අනාගතයට රැකලා දෙන්න හදන ඒ තරම් වටිනවා කියලා කියන ඒ පරියප්ති ශාසනය තුල හැඟෙවිලා තියෙන දුකින් මිදීමේ මඟ අපේ ජීවිතයට ටිකක් හෙලි කරගත්තොත් ඒ දුකින් මිදීමේ පණිවිඩය මොන විදියකටද තියෙන්නේ කියලා අපි ටිකක් තේරුම් ගන්නත් උත්සාහවත් වුණා. දුකින් මිදීම පිණිස පවතින වස්තුව ආරක්ෂා කරලා ලෝකෙට දෙනවා වගේම ඒ දුකින් මිදීම පිණිස පවතින වස්තුව උපයෝගී කරගෙන උදව් කරගෙන අපි දුකින් මිදෙන්නට
විරවීරවන්ත විය යුතුයි. ඒ සඳහා මේ ධර්මයේ තුලම පිටකයේ තුලම පවතින ඒ නිර්මල ධර්මයේ තුලම පවතින ඊටමත් වටිනා ධර්මයක් පිටක් මම මේ පින්වත් සියලු දෙනාට මතක් කරලා දෙනවා. මේ කියලා දෙන ටිකක් ගැඹුරුයි. නමුත් ඊටමත් උමනාවෙන් ඇහුවොත් අපිට මේ ධර්ම පිටකයේ තුලින් පෙන්වන ධර්මය දැක ගන්න බැරි වෙන්නේ. මේ තුල මේ පිටකයේ තුල තියෙන්නේ වටිනා දර්ශනය. මම තව පැත්තකින් මතක් කරන්නට ඕනේ. මේ ත්‍රිපිටකය තව එක්තරා අදහන ක්‍රමයක් නෙමෙයි දර්ශනයක්. නුවණ තියෙන කෙනෙක් විසින් දැක්විය යුතු දර්ශනයක්. මේබඳු දර්ශනයක් යම් රටක් යම් ජාතියක් සතුනම් ඒ රටට ඒ ජාතියට මහත් අභිමානයක් ගෙන දෙන දර්ශනයක්. මුළු ලෝකයකටම බය නැතුව ඉදිරිපත් කරන්න පුළුවන් දර්ශනයක් තියෙනවා මේ ශාසනය. අනේ දර්ශනය දැක්කොත් කිසි කෙනෙක් ඒ දර්ශනය දැක්කොත් යම් කෙනෙක් මේ ශාසනය පෙන්වන්න. එයාට කියනවා දර්ශන සම්පන්නයි, දිට්ඨි සම්පන්නයි කියලා. තාපෙත්තෙන් කියන මොකද්ද? සුවාන් කියලා. මේ දෙලදහම තුලින් වෙන දර්ශන. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ගත්තාම ආගමක් නෙමෙයි යම් දර්ශනයක් කියන නුවණක් තියෙන කෙනෙකුට හිතන්න යමක් කියනවා. ඉන්දියාවේ පහළ වෙච්ච කෘෂ්ණමූර්ති වගේ කෙනෙක් ගන්න දර්ශනයක්. ඒ වගේ බුදුරජාණන් වහන්සේ නුවණක් තියෙන කෙනෙකුට නුවණක් තියෙන කෙනෙක් විසින් දැක්විය යුතු තමන් කෙරෙහිලා දැක්විය යුතු දර්ශනයක් වෙනවා. ඒ පෙන්වන දර්ශනය කෙනාට තමන් තුළින්ම දකින්න යම් වෙලාවක පුළුවන් වුණා. එයා අනිත් අයට වඩා වෙනස් වෙච්ච දර්ශනයක් තියෙන දර්ශන සම්පන්න පුද්ගලයෙක් වෙනවා. ඉතින් ඒ සඳහා අපේ දර්ශනය ඍජුභාවයට පත් කරගන්න අපි විසින්ම ආරක්ෂා කරපු රැක්ක ඒ පිටකයේ තුලම තියෙන ධර්මයෙන් කොටසක් අප සම්වර්ධනය කරලා බලමු. මුතුනි දවසක් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා ගිජ්ජකූට පර්වතයේ වාසය කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි අපි අද දවල් කාලේ වාසය කරන්ද මේ රජගහ නුවරම තියෙනවා පටිභාන කූට කියලා තව කන්දක්. ඒ කන්දට යමු. භාග්‍යවතුන් වහන්සේ යෝජනා කළා වික්ෂුන් වහන්සේලා එහෙමයි භාග්‍යවතුන් වහන්සේ කියලා අනුමೋದන් වුණා. දහවල් භාග්‍යවතුන් වහන්සේ වික්ෂුන් වහන්සේලා එකතු වෙලා මේ පටිභාන කූට කියන පර්වතයට කන්දට නැග්ගා. නැග්ගාම මේ කන්දේ එක්තරා පැතිකඩක මහ විශාල බෑවුමක් මහ විශාල ප්‍රපාතයක් තියෙනවා දැක්ක එක භික්ෂුන් වහන්සේ නම. දැකලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා ප්‍රකාශ කරන ස්වාමීන් වහන්සේ මේ බෑවුම හරි මහත් හරි භයංකාරයි. මේ ප්‍රපාතය හරිම විශාලයි හරිම භයංකාරයි. මේ තරම් මහත් වූ මේ තරම් භයංකාර තව ප්‍රපාතයක් තියෙනවද කියලා දන්නේ කියලා ඒ තරම් පුදුමයට පත් වෙලා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කළාම බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහාන තියෙනවා මේ ප්‍රපාතයට වඩා මහන්තර වූ ප්‍රපාතයක් වූ මේ ප්‍රපාතයට වඩා අතිශය භයංකර වූ තව ප්‍රපාතයක් තියෙනවා. මොකද යම් කිසි ශ්‍රමණෙක් වේවා බ්‍රාහ්මණයෙක් වේවා මේ දුකයි මේ දුක ඇති කරන හේතුවයි
මේ හේතුව නැති වුණාම දුක නැති වෙනවා. මේ දුක් ගෙවීමට පමුණුවන මගයි කියලා මෙන්න මේ ධර්මතාවය නොදකී නම් මෙන්න මේ අවිද්‍යාව ඔය කියන ප්‍රපාතයට වඩා අධිකතර මහත් භයංකාර ප්‍රපාතයක්. මේ අවිද්‍යාව නැමැති ප්‍රපාතයේ මොනතරම් ප්‍රපාතයක්ද කියලා කියනවා නම් මේ දුක ඇති කරපු හේතුව ඒ හේතුව නැති කළොත් දුක නැති වෙනවා. ඒකට තියෙන මගයි කියලා ටික නොදන්නා කම නිසා මේ ලෝකයා ඉපදීම ස්වභාවකට ඇති වස්තුන් කෙරෙහි සතුටු වෙනවා. ජරාව ස්වභාවකට ඇති වස්තුන් කෙරෙහි සතුටු වෙනවා, ඇලෙනවා. මරණය පිණිස පවතින ධර්මයන් කෙරෙහි ඇලෙනවා. ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාසං කෙරෙහි පවතින ධර්මයන් කෙරෙහි ඇලෙනවා. ඉපදීම පිණිස, ජරාව පිණිස, මරණය පිණිස, ශෝක පරිදේව පිණිස පවතින ධර්මයන්ගේ ඇලෙන්නේ ජාතිය පිණිස පවතින කර්ම රැස් වෙනවා. ජරාව පිණිස පවතින කර්ම රැස් වෙනවා. මරණය පිණිස පවතින කර්ම රැස් වෙනවා. ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් පිණිස පවතින කර්ම රැස් වෙනවා. ජාතිය පිණිස, ජරාව පිණිස, මරණය පිණිස, ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් පිණිස පවතින කර්ම රැස් කරන්නේ ජාතිය නැමැති ප්‍රපාතයට ඇද වැටෙනවා. ජරාව නැමැති ප්‍රපාතයට ඇද වැටෙනවා. මරණය නැමැති ප්‍රපාතයට ඇද වැටෙනවා. ශෝක පරිදේව දුක් දුම්නස් නැමැති ප්‍රපාතයට ඇද වැටිලා සියලු දුකින්ම නොමිදුණු කෙනෙක් වෙනවා. ඒ නිසා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් නැමැති මේ ප්‍රපාතයට ඇද වැටිලා දුකෙන් නොමිදුණු කෙනෙක් වෙන්නේ. මේ දුක ඇතිවීම නැතිවීම කියන මෙන්න මේ ටික නොදන්නා කම නැමැති අවිද්‍යාව නිසායි. එහෙනම් මහණෙනි, ඒ අවිද්‍යාව මේ පෙනෙන ප්‍රපාතයට වඩා විශාල ප්‍රපාතයක් කියලා පෙන්වනවා. දැන් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස කියන ප්‍රපාතයෙන් වැටිලා විලාප දෙන මේ ලෝකයක් නම් තියෙන්නේ. එහෙම විලාප දෙන ඒ ප්‍රපාතයට වැටිලා අඬන විලාප දෙන මේ ලෝකයට හේතුව ඒ ජාති ජරා ව්‍යාධි මරණ කියන දුක ඔයගලන්ට ගෙනත් දෙන විදිහේ කර්ම නිමිති ඔයගොල්ලෝ තුල සකස් වෙන කමයි. ඒකට හේතුව ජාති ජරා ව්‍යාධි මරණ දෙන්න පුළුවන් ධර්මයන් කෙරෙහි ඔයගොල්ලෝ සතුට වෙන කමයි. ඒකට හේතුව මේ දුක ඇතිවීම නැතිවීම කියන ටික නොදන්නා කමයි. මම ඔයගලන්ට මෙන්න මේ දුක ඇතිවීම නැතිවීම නැති කරන මඟ කියන ටික පොඩ්ඩක් කියලා දෙන්නම්. අන්න ඒ ටිකෙන් තමයි දර්ශනය පහළ වෙන්නේ. මේ චතුරාර්ය කියන චතුරාර්ය සත්‍ය කියන චතුරාර්ය සත්‍ය කියන දර්ශනය. ඒ දර්ශනය යම් කෙනෙකුගේ సంతානයේ උපන්න මුළු අනවරාග සංසාර දුකම අවසන් කරගන්න එයාට වැඩි දවසක් වැඩි කලක් යන්නේ. නුවණ තියෙන කෙනෙකුට මේ දර්ශනය දකින්න බැරිත් නෑ. 7 වසරේ පුංචි අය මේ දර්ශනය අවබෝධ කරගත්තා. 120 වයස්කී අය දර්ශනය අවබෝධ කරගත්තා. මම මේ දර්ශනය කියලා දෙන්නේ ඉස්සර වෙලා පුංචි උපමාවක් ඔයගලන්ට කියන්න. යම්කිසි වතුර වේතුල ගන්න. පිරිසිදුයි වතුර වේතුල. මේක පැන් පානය කළා කියලා මරණය හෝ මරණ හා සමාන දුකකටපත් වෙන්නේ නැහැ. යම්කිසි කෙනෙක් මේ පැන් වේතුලට වස ටිකක් මිශ්‍ර කළොත් ඒ වස මිශ්‍ර කළ පැන් බඳුන යම්කිසි කෙනෙක් පානය කළොත් මරණය හෝ මරණ හා සමාන දුකකටපත් වෙනවා නම්
මරණය හෝ මරණ හා සමාන දුකට පත්වීමට හේතුව මොකක්ද කියලා අහුවොත් මේ වතුර වීදුරුව පෙන්වුවොත් වැරදි. කියන්න වෙන්නේ මොකද්ද? වස්ස ටික නිසා කියලා. මරණ හෝ මරණ හා සමාන දුකට පත්වෙන්නට හේතුව මොකද්ද? වස්ස ටික නිසා කියලා කියන්නේ. වස්ස ටික නොවුනනම් මරණ හා මරණ සමාන දුකට පත් වෙන්නේ නැහැ. ඒ උපමාව වගේ පෙර ජීවිතයේ මේ චතුරාර්ය සත්‍ය නොදන්නා අවිද්‍යාවෙන් කර්ම රැස් වුණාම ඒ කර්මය නිසා විපාක වශයෙන් ඇතිලා මේ වස්තු පෙනෙන බවක් නිර්මාණය වෙලා තියෙනවා. හරියට පිරිසිදු වතුර භාජනය වගේ. ඒ පෙනෙන ඇහැට පෙනෙන සිද්ධාන්තයේ යථාර්ථය තුළ කෙලෙස් නැහැ, කර්ම නැහැ, දුක එන්නේ හේතු නැහැ. ඔබට ඉදිරියෙන් තියෙන වස්තුව පේනවා, පිටුනේ බ්ලැක් පේනවා. මේ වතුර විදුරට වස ටිකක් එකතු කළා වගේ ඔබට පෙනෙන මේ වස්තුව ඔබට පෙනෙන්නේ මේ වස්තුව දිහා බලාගෙන ඉන්න ඕගොල්ලන්ගේ මනසේ තණ්හාව නැමැති විසත්තිකාව, තණ්හාව නැමැති විස දෝෂය උපදිනවා. මේ පෙනෙන දේ හරි ලස්සනයි, හරි වටිනවා නේද කියන හැඟීමක් ඇති වෙනවා තමන්ගේ මනසේ. හොඳට බලන්න ධර්මතාව දෙක. වතුර විදුර වගේ ඇහැට රූපය පෙනෙන බව නිර්මාණය වුණා. චක්කුම් පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන තින්න සංගති පස්සෝ කියන ටික තමයි මේ වතුර විදුර වගේ පෙනෙනවා. පෙනෙන දිහා බලාගෙන ඉන්නකොට ලස්සන ගෑනු ළමයෙක් නේ, ලස්සන පිරිමි ළමයෙක් නේ කියන අදහස Tamanට ඇති වෙනවා. ඇහැට පෙනෙනකොට ලස්සන ගෑනු ළමයෙක් නේ, ලස්සන පිරිමි ළමයෙක් නේ කියන අදහස තණ්හාව නැමැති විසත්තිකාව, විස දෝෂය Tamanගේ මනසේ උපදිනකොට එයා දන්නේ නැත්තම් පෙනෙන දේ වේදනාපච්චය තණ්හා, පෙනෙන දේ නිසා මන් තුල මෙහිම ආසාවක්, පෙනෙන දේ ගැන කැමැත්තක් මා තුල ඇති වුණා නේද කියලා හඳුනා නොගත්තොත් දෙවුනට වෙන දේ මොකද්ද කියලා දන්නවද? තණ්හා පච්චය උපාදාන. තමන්ට තේරෙන්නේ නැහැ පෙනෙන දේ අරබය තමන් තුල කැමැත්තක් ඇති වුණා කියලා. මේ තණ්හාව හේතු වෙනවා ඒ වස්තු උපාදාන කරන්න. එයාට තේරෙන්නේ අර රූපේ ලස්සන ගෑනු ළමෙක් හොඳයි, අර රූපේ ලස්සන පිරිමි ළමෙක් හොඳයි වගේ තැනකින් තමයි යාට තේරෙන්නේ. මුලින්ම තිබුණේ කිසිම වටිනාකමක්, ලස්සන හොඳක් නරකක් නැති පෙනෙන රූපය. ඒ රූපයේ බලන, ඒ රූපයේ දකින කෙනාගේ පැත්තේ ලස්සන ගෑනු ළමයි, ලස්සන පිරිමි ළමයි කියන හැඟීම මානසික සිතේ යෙදෙනකොට දැන් ධර්මතාව දෙකක් තියෙනවා. පෙනෙන සිද්ධිය, පෙනෙන දේ අරගෙන කෙනාගේ මානසික යෙදෙන මේ ලස්සන ළමයි කියන හැඟීම. තණ්හාව නොදනින්න නම්, තණ්හා සමුදය නොදනින්න, තණ්හා නිරෝධය නොදනින්න මේ පෙනෙන දේ අරගෙන මට පෙනෙන දේ ලස්සනයි කියලා හිතුණා නේද කියලා ඔබ දන්නේ නැත්තම් මෙතනින් අහුවෙන්නේ නැහැ. දෙවනුට ඔබපත් වෙනවා මොකද්ද? තණ්හා පච්චය උපාදාන. ඔබට ඒ රූපේ හොඳයි වගේ තැනකින් තේරෙන්නේ. අර රූපේ වටිනවා කියලායි ඔබට තේරෙන්නේ.
වටිනා හොඳ ගෑනු ළමයා දිහා හොඳ පිරිමි ළමයා දිහා බලාගෙන ඉන්නකොට වාහනයක චප්ප කරගෙන යනවා. ඔබට ලීසි දුකක් නෙමෙයි එන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒ දුක ඔබට ආවේ අර වාහනයට රූපේ හැප්පිච්ච නිසා නෙවෙයි. හැප්පෙන්න පුළුවන් රූපේ වටිනාකමට පෙන්නපු කෙලෙස් නිසායි කියලායි. මෙන්න මෙතන තියෙන ධර්මතාවයක් තියෙනවා. ලෝකයේ තුල සැබෑම ඇත්ත පෙර කර්මයට ඇහැට රූපයක් පෙනෙන කම. ඒ පෙනෙනකොට ඒ වස්තුව පෙනෙනවා කියලා පෙනෙන වස්තුව රත්තරන් කියලා සල්ලි කියලා නැත්තම් ගෑනු ළමයෙක් කියලා පිරිමි ළමයෙක් කියලා වටිනාකම පෙනෙන දේ ඒ වස්තුව පෙනෙන කෙනාගේ මනසේ ඇති වෙනවා. බලාගෙන ඉන්න රූපේ බලාගෙන ඉන්නකොට මගේ මනසේ මේකට ආසාවක් ඇති වුණා නේද කියලා ඔබ දන්නේ නැති වුණොත් මේ තණ්හාව දෙවනුවට තණ්හාපච්චය උපාදානං කියන්නේ ඔබ කොහොමද වෙනවා කැමතිදී මේ රූපේ කියන දෙයට ඔබ වැටෙනවා මේ රත්තරන් වටිනවා මේ කුලේ වටිනවා මේ රූපේ ගැන ළමයා වටිනවා මේ රූපේ විලාක වටිනා පිරිමි ළමයා කියලා ඔබට දැනෙන්නේ. දැන් ඔබ වටිනවා කියලා තේරෙන ගෑනු ළමයෙක් ඇසුරු කරමින් ඉන්නවා. වටිනවා කියන පිරිමි ළමයෙක් ඇසුරු කරමින් ඉන්නවා. වටිනාකමට තේරෙන රන්ටදී මිලමුදල් ඇසුරු කරමින් ඉන්නවා. ඔබට තමයි කිව්වේ මේ දුක ඇති කරපු හේතුව තණ්හාවයි කියලා ඔබ දන්නේ නැත්නම් ඔබපත් වෙලා ඒ වස්තුව වටිනවා ඒ පුද්ගලයා වටිනවා වගේ දැනකට දැන් ඔබ වටිනා බඩු මුට්ටියක ජීවත් වෙනවා වටිනාකමට පේන සල්ලි තියෙනවා මුදල් තියෙනවා වාහන තියෙනවා දරුවෝ ඉන්නවා වටිනවා කියලා ඒ වේක ගනුදෙනු කර කර ඉන්න එක තමයි මේ දුක ඇතිවීම නැතිවීම නොදන්නා කම නිසා ජාතිය ස්වභාව කොට ධර්මයෙන් ගැලෙනවා ජරාව ස්වභාව කොට ධර්මයෙන් ඇලෙනවා මරණ ස්වභාව කොට ධර්මයෙන් ඇලෙනවා ශෝක පරිදේව දුක් දුම්න ස්වභාව කොට ධර්මයෙන් ඇලෙනවා කියන දැන් ඔබ දරුවෝ එක්ක වටිනා ගෙවල් එක්ක මිලමුදල් එක්ක වටිනා ගෑනු දරුවෝ එක්ක පිරිමි ළමයි එක්ක ඔබ ඇසුරු කරගෙන ඉන්නවා ඉන්නකොට ඔබට ශෝක පරිදේව දුක් දුම්න සෙනවා ඔබ ඊටෙන්ට පත්තුනේ ඇයි කියලා ඔබ දන්නවද? ඒ වස්තු වටිනාකමට පත්කලේ මගේ මනසේ තියෙන ගතිය කියන දර්ශනය නැති නිසා. මේක මම කියලා දෙන්න හදන එක දෙයක් වෙනවා. දිට්ඨි සම්පන්න පුද්ගලයා කියලා කියන්නේ දර්ශනයක් තියෙන පුද්ගලයා කියලා කියන්නේ මේ ඉදිරියෙන් තේනවා මේ කාරණා හොඳට බලන්න. චක්කුම් පටිච්ච රූපේ උප්පති චක්කු විඤ්ඤාණ තින්නම් සංගත පසු පස්සපච්චය වේදනා මේ ඉදිරියෙන් තියෙන රූපේ පේනවා. තේනකොට හරි ලස්සන මල් කුකුරක් නේ කියන හැඟීම ඇති වෙනවා මට. දැන් ධර්මතාව දෙක. තව කෙනෙකුට තේන්න පුළුවන්. හැබැයි මේ මල් වලට කැමති නැති වෙන්න පුළුවන්. රහතන් වහන්සේ කෙනෙකුට මේක පේන්න පුළුවන්. පොඩි ළමයෙකුට තේන්න පුළුවන්. මටත් තේරෙනවා. තුන් දෙනාටම කර්මයට උරුම වෙච්ච කෙනෙක් සමානයි. හැබැයි පොඩි ළමයට රහතන් වහන්සේට නැති විදිහේ මේක දකිනකොට හරි ලස්සන මල් පුකුරක් කියලා මට පේනවා. හොඳට බලන්න වේදනා පච්චය තණ්හා. දැන් මේක ලස්සනයි කියලා පේන්නේ කාටද? මට. දෙවනුවට මම දන්නේ නැත්තම් මේ පේන දෙයට තණ්හාව යෙදුණා නේද? මේ ලස්සනයි වටිනවා කියලා කියන්නේ මා තුළ තණ්හාව යෙදුණා නේද කියලා දන්නේ නැත්තම් තණ්හා පච්චය උපාදාන.
ඉබේම નિરાයාසයෙන් පත් වෙනවා මම එහෙනම් වටින්නේ මේ මල් පුකුරයි මේ මල් පුකුර තමයි වටින්නේ කියන තැනකින් තමයි මම අත වෙලා තියෙන්නේ. ඔන්න දැන් මේ මල් පුකුරට කවුරුද ඇවිල්ලා ගැහුවෝ මේක කැඩුවෝ පොඩි කෙරුවෝ විනාශනක් මට දුක එනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දුක ආවේ මේ වස්තුව කැඩෙන බිඳින හින්දා නෙමෙයි කැඩෙන්න බිඳෙන්න පුළුවන් වස්තුව වටිනාකමට පෙන්නපු කෙලෙස්ය නිසායි දුක ආවේ කියලා. දුකට හේතුව තණ්හාව කියලා. යම් වෙලාවක මේ වස්තුව වටිනාකමට පෙන්නන කෙලෙස්යේ මං ගාව නොඋනේ නම් මේ දුක එන්නේ නැහැ කියලා. චතුරාර්ය සත්‍ය දැක්කේ නැත්තම් හීනකින් මොන දුකෙන් ඈතර වෙන්න විදියක් නැහැ. ඔන්න බලන්න වෙන දේ. ඇහැට පෙනෙන රූපේට හරි ලස්සන ඕකිඩ් වර්ගයේ මල් ටික. මේක මෙච්චර ගානකට විකුණන්නත් පුළුවන් මේ කියලා හිත හැතරෙන්නේ. දැන් හිතන්න මේකේ වටිනාකම මන් තුල වැඩි වෙනවා. දැන් දන්නේ නැත්තම් මේකේ වටිනාකම වැඩි වෙන විදිහට මම හිත හසුරලා මේකේ වටිනාකමක් මන් තුල උපන්නා කියලා. දෙවනුවට මම මගේ කෙලෙසට පැටලෙනවා. මට යම් ආකාරයකට හිතලා වටිනාකම ඇති කරපු gati ටික ඔක්කොම අයිති මේ වස්තුවටයි වගේ මෙච්චර මේක වටිනවා වගේ දැනකින් තමයි මට තේරෙන්නේ. මම දන්නේ පෙනෙන දෙයට මම මෙහෙම හිතපු නිසා පෙනෙන දේ මෙච්චර වටිනවා කියලා මට දැනෙනකම තව නිර්මාණය වෙනවා කියලා දන්නේ නැහැ. පෙනෙන දේ වටිනාකමට පෙනෙනකම මන් තුල නිර්මාණය වෙලා. දර්ශනය ඒක දන්නේ නැති වුණොත් එයා අවසන් වෙන්නේ මොකද්ද? මේ මල් පුකුර මෙච්චර වටිනවා කියන තැනට. ඔන්න දැන් එයාට වටිනාකම මල් පුකුර වෙලා. මල් පුකුර වටිනවා නම් වටිනාකමට පෙනෙන දේ නැති වුණොත් මොකද වෙන්නේ? දුක එන නිසා. එයාට දුකෙන් බේරෙන්න තියෙන එකම ක්‍රමය මොකද්ද? වටිනාකමට පෙනෙන මල් පොකුර නැති වෙන්න නොදී පුළුවන් තරම් ආරක්ෂා කරගන්න උත්සාහවත් වෙන එක තමයි දුකෙන් බේරෙන්න ගන්න තියෙන එකම ක්‍රමය. එයා පුළුවන් විදිහට මේ මල් පොකුර නැති වුණොත් මොකද වෙන්නේ? Taman කැමති මේ මල් පොකුරට. Taman කැමති මල් පොකුර නැති වුණොත් මොකද වෙන්නේ? දුක එනවා නම් ඒ මල් පොකුර නැති වෙන්න පුළුවන් තරම් ආරක්ෂා කරගන්න උත්සාහවත් වෙනවා. ආරක්ෂා කරන උත්සාහවත් වී ඉඳලා නැති වුණු දුක එනවා. සමහර විට මල් පොකුර තමන්ගේ උත්සාහ නිසා රැක ගන්න පුළුවන්. හැබැයි ඒක රැක ගන්න උත්සාහවත් වී ඉන්න තමන් නැති වෙනවා එතකොට. මේ පැත්තක නැති වීමෙන් එයාට වටිනා වස්තුව නැතිවීමෙන් හෝ ඒ වටිනා වස්තුව අයිති තමන් නැතිවීමෙන් කියන දුකින් එකකටපත් වෙන්න වෙනවාමයි. ලෝකයට දුකෙන් මිදෙන්න තරක් නැහැ. නමුත් ඒ මොකද මේ වස්තුව වටිනවා කියලා දැනටපත් වෙච්ච කෙනාට ඒ වටිනා වස්තුව නැතිවීමෙන් එන දුක නැති කරන්න නම් එයාට ඉතුරු වෙන්නේ වටිනා වස්තුව ආරක්ෂා කිරීමයි. ඔබ කවදාවත් කරන්න බැරි දෙයක්. බුදුරජාණන් වහන්සේ දර්ශනයක් වෙනවා. එහෙම නෙමෙයි. ඔක මෙහෙම බලන්න කියලා. මොකක්ද? මේ වස්තුව නැති වෙන දවසට වෙනස් වෙන දවසට විපරිණාම වෙන දවසට මට දුක එනවා නම් දුක එන්නේ මේ වස්තුව වටිනාකමට පෙන්නපු මගේ කෙලෙස් නිසා නේද කියලා හඳුනාගත්තොත් මේ වස්තුව වටිනාකමට පෙන්නන කෙලෙස්ේ මා තුල නැති වුණොත් මේ වස්තුව නැති වෙනකොට දුක නැති වෙනවා කියලා ඔබ දර්ශනයක් ආවොත් ඔබ දුකෙන් බේරීමට වස්තුව ආරක්ෂා කරන්න වෙන්නේ ඔබට වෙනවා
ඔබට ලැබෙනවා වස්තු වටිනාකමට පෙන්න කෙලෙසේ ගෙවගත්තු දුක නැතුව ඉන්න පුළුවන් කියන දර්ශනය. ඊට පස්සේ ඔබට ඉතුරු ඒ සඳහා ප්‍රතිපදාවක් සීල සමාධි ප්‍රඥා කියලා කියන්නේ. මේ වස්තු වටිනාකමට පෙන්නලා දුක එන කම ගෙවන්නයි කියලා. ඒ වගේමයි ඇස් ඉදිරි පිටට ඔබට හම්බ වෙන්නේ රූපයක්. ඒ රූපේ පෙනෙනකොට මේ මගේ දරුවා නේද කියන හැඟීම ඔබට එනවා නම් ඒ හැඟීම එනකොට බොහෝ ආදරේ සෙනෙහස කියන ඒ රූපේ පෙනෙනවත් එක්කම ඔබ තුල ආදරේ සෙනෙහස කියන ගතිය ඇති වෙනවා. ඒකට හේතුව ඔබ ඔබේ පුතා කියන රූපය මම දැක්කා. ඔබේ ඇස් ඉදිරි පිටට ආවා. තව කෙනෙකුගේ ඇස් ඉදිරි පිටට ආවා. ඒ රූපේ මම දකිනකොට මම අඳුරන්නේ නැහැ. හැබැයි පේනවා. මට අනේ මගේ පුතානේ මට සලකන් දෙන්න එකම කෙනාන කියන හැඟීම මට එන්නේ නැහැ. ඒ වුණාට. හැබැයි ඔබට ඒ රූපේ දකිනකොටම මගේ දරුවානේ කවදා දවසක මාව බලාගෙන ඉන්නේ මෙච්චරයි කියන හැඟීම් ටිකකුත් එක්ක මහා සෙනෙහසක් ඔබගේ මනසේ ඇති වෙයි. පෙනෙන දෙයට ඔබ දකින වටිනාකම පෙනෙන දෙයට අයිති වුණා නම් ඒක පෙනෙන මටත් දැනෙන්නට ඕනේ. ඒක පෙනෙන තව කෙනෙකුට දැනෙන්නට ඕනේ. නමුත් මට දැනුනේ නැහැ. තව කෙනෙකුට දැනුනේ නැත්තම්. එහෙනම් මෙතන ඔබට මට වගේම පෙනෙනකම මටත් ඔබට වගේම පෙනෙනකම සමානව හම්බ වුණා. හම්බ වෙනකොට ඔතෙන්ට තමයි චක්කුම් පටිච්ච රූපේ චක්කුප්පටි චක්කුයන් තින්නං සංගති පස්සපච්චය වේදනා කියන වස්තුව හම්බ වෙන තැනට. වේදනාපච්චය තණ්හා කියන්නේ ඕක පෙන්නකොට ඔබේ මනසේ අනේ මගේ රත්තරන් දඩුවනේ මට ඉන්නේ එකම වස්තුව මෙච්චරද කියලා හැඟීම ඔබ තුල නෙජෙදුනේ. වේදනාපච්චය තණ්හා ඔබ තුලද මේ මාගේ ඔබ ඊගාවට වේදනාව නිසා තමන් තුළ මෙහෙම ගතියක් ඇති වුණා කියලා දන්නේ නැත්නම් තණ්හාපච්චය උපාදාන. ඔබේ මනසේ ওই තණ්හාව මේ වස්තු උපාදාන කරන මට්ටමටපත් වුණොත් ඔබට තේරෙන්නේ මේ පෙනෙන රූපයම මගේ රත්තරන් වස්තුව වගේ. දැන් මට තේරෙන්නේ නැහැ. මට පේන්නේ නැහැ. ලෙඩක් හැදුනොත් අනිත්‍ය වෙන ලෝකේ නැසෙන ලෝකේ ඒ රූපේ නැසෙනකොට වෙනස් වෙනකොට ඔබට තේරෙන්නේ අනේ මගේ එකම දරුවා රත්තරන් වස්තුව නැති වෙනවනේ නැති වුණානේ ලෙඩ හැදුණානේ කියන තරමින් දුකක් එයිද? ඔය දුකට හේතුව මගේ එකම දරුවා මගේ වස්තුව කියලා පෙන්නපු ඔබේ මනසේ තියෙන ගතියයි කියලා බුදුජානක පෙන්නේ. ඔබ මේ වස්තුව මෙහෙම පෙන්නපු මගේ ගතිය කවදාවත් ඒකයි දුකට හේතුව තණ්හාවයි කියලා හඳුනගන්න බැරි වුණොත් ඔබට ජීවත් වෙන්න වෙන දුක එක. ඒ කියන්නේ ඒ වස්තුවයි මගේ රත්තරන් දරුවා වගේ තැනකින් තමයි ඔබට තියෙන්නේ. එතකොට ඒ වස්තුව වටිනා කෙනෙක් බවට පත් වෙච්ච ලෝකයකට දුකෙන් නිදහස් වෙන්න තියෙන වෙන පැත්තක්. මොකද්ද? ඒ වටිනා වස්තුව වගේ දරුවා විනාශ වුණොත් මට දුක එනවා. කරදරයක් වුණොත් මට දුක එනවා. මම පුළුවන් තරම් මගේ දරුවව පරිස්සම් කරගත්තොත් මට දුක එන්නේ නැතුව හිටිය හැකි කියන තැනකින් ඔබට වෙයි ඔබට වටිනාකමට පෙන්න දරුවව ආරක්ෂා කරගන්න. ඒ රූපෙක ඛණ්ඩ දෙයි බුණ්ඩ දෙයි වෙනස් වෙන්න දෙන්නේ නැති මොකද ඒ රූපය ඔබට දෙන්නේ දරුවා වගේ ඔබට පෙනෙන්නේ වටිනවා වගේ. ඔබට වටිනාකමට පෙනෙන ඔබට දරුවා හැටියට පෙනෙන රූපය නැති වුණොත් ඔබට දුක එන නිසා හැබැයි ඔබ දන්නේ නැත්තම් මටයි වටිනාකමට පෙනෙන්නේ කියලා දර්ශනයකුත් නැති වෙනකොට ඔබට ඒ වස්තුවමයි වටින්නේ කියලා දැන් ඔබට පෙනෙනවා. ඔබ හිතාගෙන ඒ වස්තුව වටින හින්දා මට වටිනවට පේනවා කියලා. දැන් ඒක රැක ඉන්නකොට ඒ අනිත්‍ය වෙන ලෝකේ සමහර අවස්ථාවට රැක ගන්න බෑ. රූපේ වෙනස් වෙනවා. එදාට
ඔබට දැනෙන්නේ වටිනා වස්තුව නැති වෙච්ච නිසායි මේ දුක කියන එකකින් ඒ වස්තුව බදාගෙන ගන්න බැහැ. එහෙම නැතිනම් වටිනා වස්තුව නැති වෙනකොට දුක දැනෙනවා කියලා දන්න හින්දා ඒ වස්තුව නැති නොවන විදිහට රැකගන්න මුළු ජීවිතේම කැප කරන්න වෙයි. කැපකලත් රැකගන්න බැරි. සමහරට රැකගන්න පුළුවන් වුණොත් වටිනා දේ දුකක් එන්නේ නැති බවට රැකපු තමන්ව නැති වෙලා හෝ ඒ වස්තුවෙන් අයින් වෙලා දුක් විඳින්න වෙයි. දුකට හේතුව තණ්හාව නැති වුණු දුක නැති වෙනවා කියන දර්ශනය නැති ලෝකෙට පෙනෙන්නේ මෙහෙම සිද්ධියක්. බාහිර වටිනා වස්තු තියෙනවා. බාහිර දරුවෝ ගෙවල් දොරවල් ඉඩකඩම් තියෙනවා වගේ තැනකින් තමයි තේරෙන්නේ. එයා තියෙන දේවල් එක්ක කටයුතු කර ශෝක පරිදේව දුක් දුන්නස් නැද්දේ ඉන්න එක තමයි එයාගේ කර්තව්‍ය කෘත්‍යය. නිර්මල බුද්ධ වචනයෙන් පෙන්වන්නේ දර්ශනය අනිත් පැත්ත. මේ වස්තු වටිනවා කියලා කෙනාට පෙනෙනවා නම් මේ තව සත්‍ය පුද්ගලයෝ කියලා තම තමන්ට නම් පෙනෙන්නේ. එයා වස්තු වටිනවා වස්තු පුද්ගලයෝ කියලා ගන්නෑ. මේ වස්තුව පුද්ගලයෙක් කියලා මට පෙනෙනවා. මේ මල් පොකුර ධර්මතා දෙකයි. මල් පොකුර වටිනවා කියලා කියන එකත් මල් පොකුර වටිනවා කියලා මට පේන එකත් කියලා ධර්මතා දෙකක් තියෙනවා. මල් පොකුරම වටිනවා වුණොත් වටිනා දේ නැතිවීමෙන් දුක් විඳින්න මට වස්තුවම රකින්න වෙනවා. මේ මල් පොකුර වටිනවා කියලා මට පේන කමක් තියෙන්නේ. වටිනා දේ නැති වෙලා යන දුක නැති කරන්න මට මෙහෙම පෙනෙන කම නැති කරන්නයි. මේ දර්ශනය උපන්නහම මේ දර්ශනය කියනවා තමන් තුළ තණ්හා වේදුනහම වස්තු වටිනවා කියලා කියනවා. අත්වාද උපාදාන යෙදුනහම මේ රූපේ තමන්ට සත්‍ය පුද්ගලිය වගේ පේනවා. අපි හිතාගෙන ඉන්නේ මේ තව සත්‍ය පුද්ගලිය ඉන්න හින්දා සත්‍ය පුද්ගලිය පේනවා කියලා. නෑ, බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඇහැට ඔබට රූපයක් පෙනෙනවා. පෙනෙන ඔබේ පැත්තේ තණ්හාව අත්වාද උපාදානය කියන කෙලෙසි යෙදුනහම මේ වස්තු සත්‍ය පුද්ගලිය කියලා ඔබට පේනවා. ඔබ දන්නේ නැත්නම් ඔබට දර්ශනයක් නැති වුණොත් ලෝකයේ නිර්මාණය කලේ කෙලෙසයකටයි කියලා. මේ තව සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියලා ඔබට පෙනෙනවා. අන්ධයා බලාගෙන ඉන්නකොට ඔගොල්ලෝගේම හැට මේ රූපේ පේනවා. පෙනෙන කෙනාගේ මනස පැත්තේ තණ්හාව අත්වාද උපාදානයි යෙදුනහම මේ රූපේ පුද්ගලයෙක් වගේ ඔයගලන්ට පේන්නේ. ඔයගොල්ලෝ දන්නේ නැත්නම් දර්ශනය පෙර අවිද්‍යා කර්මයට හටගත්තු විපාක ස්කන්ධ ටිකට තණ්හා උපාදාන යෙදිලා මේම පෙන්නකම ඇදිලා නේද කියලා දන්නේ නැත්නම් පෙනෙන දේ තණ්හා උපාදාන යෙදිලා සත්ව පුද්ගල භාවයට පෙනෙන දුක හදලා නේද කියලා දන්නේ නැත්නම් කාලෙදි දන්නේ නැත්නම් කිමුතුන්ට පේන්නේ තව පුද්ගලයෙක් ඉන්නේ හින්දා අපිට පුද්ගලයා පේනවා කියලා. මේ දර්ශනය නැති වෙනකොට ඉබේම ඔබ සක්කාය දිට්ඨියෙන් යුක්තයි. ඒ කියන්නේ ඔබට හිතෙන්නේ මේ සත්‍යය කියලා. මේ රූපේ සත්‍යය කියලා රූපේට අත දික් කරනවා. ඒක කියන සක්කාය දිට්ඨිය කියලා. එතකොට පුබ්බන්තේ කාංකති අපරන්තේ කාංකති කියලා ඔබ පූර්ව අපරන්තයට යනවා. මේ සත්‍යය කොහේරි ඉඳලා එන්නේ. මේ සත්‍යය මොන කර්ම කළ කොහොමද යයිද
කියලා ඔබ පූර්ව අපරාන්තයට දුවනවද නැද්ද? දුවනවා. එහෙම දුවන්නේ මොකක් හින්දාද? මේ රූපේ සත්‍යය කියලා ඔබට පෙනෙන්නේ හින්දා. ඔබට මේ රූපේ සත්‍යය කියලා පෙනෙන්නේ මොකක් හින්දාද? මේ රූපය සත්‍යයේ හැටියට පෙනෙන කම මට නිර්මාණය වෙලා නේද කියලා ඔබ තුල දර්ශනයක් නැති නිසා. මේ ලෝකයේ පුතඥ ලෝකයට වඩා දිට්ඨි සම්පන්න පුද්ගලයෙක් තියෙන වෙනසක් තියෙනවා. මොකක්ද? පංච උපාදානස්කන්ධ ලෝකේ. මම ඔබට පොඩි නිදර්ශනයක් කියන්නම්. මේ මේසේ බලන්න. පොඩි උපමාවක් සමග. මේ මේස රෙද්ද සුදු පාටයි කියලා අපි හිතමු යථාර්ථය. මේ දිහා බලනවා මම නිල් පාට කණ්ණාඩියක් දාගෙන මේ දිහා බලනවා. මේ රෙද්ද මේස රෙද්ද මට පේනවා නිල් පාටට. යම් වෙලාවක හොඳට බලන්න මේ හරි වටින සිද්ධියක් මම කියන්නේ. මේක නොදන්න නිසා අපි සතර ගොඩාක් ආවේ. යම් වෙලාවක මේ මේස රෙද්ද නිල් පාටයි කියලා මම ඇඟිල්ල දික් කරනවා නම් මේ මේස රෙද්ද නිල් පාටයි නේද කියන අදහසක් මට එනවා නම් ඒ එනකොට ඒ තුල තියෙනවා නේද මේස රෙද්ද නිල් පාට කළා පෙන්වන්නේ මේ කණ්ණාඩිය නිසායි කියන સિદ્ધාන්තය මම දන්නේ නැහැ කියන එක තියෙනවා නේද? දන්නවා නම් කණ්ණාඩිය පැලඳගෙන බලපු නිසායි මේස රෙද්ද නිල් පාටට පෙවුනේ කියලා මම දන්නවා නම් කවදාවත් මේ මේස රෙද්ද නිල් පාටයි කියන ඇඟිල්ල දික් කරනවද කියන්නේ මට? නෑ. එහෙනම් මම අහනවාද මේ නිල් පාට රෙද්ද කොහේ හරි කවුරු හරි හදලා ගේන්න ඇතිද? මේ නිල් පාට රෙද්ද කවුරු හරි කොහට හරි අරන් ඇයිද කියලා පෙරපසු දුවනවද මම? නිල් පාට රෙද්දක් තිබුණොත් මේ නිල් පාට රෙදි කෑල්ල කොහේ හරි ඉඳන් කවුරු හරි ගේන්න ඇති මෙතෙන්ට. මේ නිල් පාට රෙදි කෑල්ල කවුරු හරි මෙතනින් අරගෙන යයි කියලා පූර්ව අපරාන්තයට දුවන්නේ මේ නිල් පාට රෙද්දක් තිබ්බා. නිල් පාට රෙද්දක් මට තියෙන්නේ මන් තුල දර්ශනයක් නැත්තම් ඒ කියන්නේ මන් දාගත්ත කණ්ණාඩියෙන් බලපු නිසා මේ රෙද්දිකල නිල් පාටට පේනවා නේද මට නිල් පාටට පේනවා නේද කියන එක දන්නේ නැති වුණොත් මන් තුල දර්ශනයක් නැති වුණොත් දිට්ඨි සම්පන්නකමක් නැති වුණොත් මට හම්බ වෙන්නේ මොකද්ද? රෙද්ද නිල් පාටයි කියලා. පින්වත් ඔබ ඒ වගේම මේ සුදු රෙද්ද වගේ ඔබේ ඇස් ඉදිරියට ආපු රූපය වර්ණ සටහන පඨවි ආපෝ තේජෝ වායු කියන සතර මහා ධාතු රූපේ තබරත්තකින් කොහොමද කොටස් 32ක් සුදු රෙද්ද වගේ ඔබ පේනකොට නිල් පාට කණ්ණාඩියක් ඔබ කලඳගත්තා වගේ මේ රූපය ඔබට පේනකොට ඔබට පෙනෙන මේ රූපය ආරම්භ ඔබේ පැත්තේ තණ්හා උපාදාන කියන කෙලෙස් ටික යෙදුණා. ඔබ ඔය කෙලෙසෙන් නම් මේ දිහා බලන ඔබට දැන් සත්‍යයක් වගේ පේනවනේ. ඔබට දර්ශනයක් නැති වුණොත් ඔබට මේ ඉන්න ඉදිරියේ තියෙන වස්තු සත්‍යයක් වගේ පේන්නේ. තණ්හා උපාදාන කියන කෙලෙස් ටික යෙදුන හින්දා නේද කියලා දන්නේ නැති වුණොත් ඔබ මේ රූපේ සත්‍යය කියලා ඇඟිල්ල දික් කරනකොටම තියෙනවා ඔබ පටිච්ච සමුප්පාදය දන්නේ නැහැ. ඔබ චතුරාර්ය සත්‍ය දන්නේ නැහැ කියන දර්ශනය නැහැ කියන එක කියනවා. මේ රූපේ සත්‍යය කියලා ඇඟිල්ල දික් කළ ගමන්ම ඔබට පුළුවන් මේ සත්‍යය කොහේ හරි ඉඳන් එන්න ඇද්ද? මේ සත්‍යය කොහට යයිද කියලා පූර්ව ප්‍රාන්තයෙන් දුවන්න පුළුවන්. ඇහැට පෙනෙන රූපය සත්ත්ව පුද්ගල භාවයට පෙනෙන කෙලෙසේ මන් තුළ යෙදුන හින්දා මේ සත්ත්ව පුද්ගල භාවයට පේනවා නේද කියලා දර්ශනයක් ඔබ තුළ ඇති වුණොත් මම පැලඳගත්ත කණ්ණාඩියෙන් බලපු නිසා මේ සරෙද්ද නිල් පාටට පේනවා නේද කියලා මම දැක්කොත්
මේ රෙද්දට නිර්පාතය කියලා අත දික් කරන්නේ නැහැ වගේ. සත්ත්ව පුද්ගල භාවයට පෙනෙන කෙලෙසයක් මන් තුල යෙදුන හිඳ සත්ත්ව පුද්ගල භාවයට පේනවා නේද කියලා ඔබ යම් කලක දැක්කොත් මේ රූපේ සත්‍යය කියලා රූපයට අත දික් කරන්නේ සක්කාය දිට්ඨිය නැහැ කියලා කියන්නේ. රූපං අත්තතු සමුපස්සති රූපේ සත්‍ය ආත්මය කැටිට දකින්නේ නැහැ. අත්ත නීව රූපං රූපේ ආත්මෙට හිතේක කියලා දකින්නේ නැහැ. රූපවන්තං වාස්තාන එන ආත්මේ රූපවත් කියලා එකක් දකින්නේ නැහැ. රූපස්මින් අත්තාන රූපී ආත්මයක් කියලා දකින්නේ නැහැ. රූපේ ආත්ම විදිහට පෙනෙන කෙලෙස්යෙන් යෙදුන හින්දා මට ආත්ම විදිහට පෙනෙනවා කියලා ඔබට දර්ශනයක් ආවොත් සක්කාය දිට්ඨිය නැති වෙනවත් එක්කම එහෙනම් මේ සත්‍යය පෙර කොහොම හරි ඉඳලා මෙතෙන්ට එන්නේද කොහාට යයිද කියලා පූර්ව අපරාන්තෙ දුවන්නේ. ඒ විදිහටමයි මේ තමන් කියන එක. ඇහැට මේ රූපය පෙනෙනකොට මේ රූපේ මම කියලා පෙනෙන විදිහේ කෙලෙස්යේ පියදුන හින්දා මේ මම කියලා පෙනෙනව නේද කියලා ඔබට දර්ශනයක් තිබුණොත් ඔබ කිසි වෙලාවක මේ කයට මම කියලා අත දෙක් කරන්නේ නැහැ. එහෙම වුණොත් ඒ මම කොහේ ඉඳන් එන්නේද කොහාට යයිද කියලා පූර්ව අපරාන්තෙට දුවන්නේ. ඔබට මේ දර්ශනය ආව සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබත පරාමාස කියන කෙලෙස් ටික නිරායාසයෙන් නැති වෙනවා. ඒ දර්ශනයෙන්ද ගොඩක් දෙකක් දෙන්නේ උන් පටිච්චසමුප්පාදේ පොඩ්ඩක් තේරුණා චතුරාර්ය සත්‍ය තේරුණා පටිච්චසමුප්පාදේ කියුව මොකක්ද? පෙර අවිද්‍යා කර්මයට විපාක හැටියට ඔබට ඇහැ හැදුනා. විඥාන නාම රූප පස්ස වේදනා කියලා කිව්වෙ පෙනෙනකම හැදුනා. ඒ පෙනෙන දෙයට තණ්හා උපාදාන කියන කෙලෙස් ටික එකතු වුණාම භවය කියන්නේ ඔබට පෙනෙනකම නිර්මාණය කියලා පුද්ගලයා ඇති බවට වස්තු ඇති බවට. ඔබ පටිච්චසමුප්පාදේ දන්නේ නැති වුණොත් ඔබ හිතාගෙන පුද්ගලයෙම ඉන්න වස්තුම තියනවා කියලා. අවිද්‍යාව ඇතුලේ ඉන්න කෙනා පුද්ගලයෙ එක්කම ඇසුරු කරමින් වස්තු එක්කම ඇසුරු කරමින් ජරා මරණ දුක් විඳිනවා. මේ දර්ශනය මතයි ආර්ය අනාර්ය කියන ભેදය බෙදෙන්නේ. අනාර්ය දර්ශනය මේ ශාස්ත්‍රයෙන් බැහැර දර්ශනය කියලා කියන්නේ තව සත්‍ය පුද්ගලයෝ ඉන්න වස්තු තියනවා කියලා හම්බ වෙන මානස. ඒ කියන්නේ නිල් පාට රෙදි තියනවා ඒව ගෙනාවු අයයි ඒව ගෙනියන අයයි ඉන්නවා කියලා දකින්න එක. දෙකක් තියෙනවා. එක්කෙනෙක් කණ්ණාඩියේ පැලඳගෙනමයි බලන්නේ. සිද්ධාන්තය ඒකමයි. හැබැයි ඒක හමු නොවි මේ මේස රෙද්ද නිල් පාටයි ඇහැට කණ්ණාඩියේ දාගෙනම මේස රෙද්ද නිල් පාටයි මේ නිල් පාට රෙද්ද මට කීයකට විකුණු ගන්න පුළුවන් වේද දන්නේ නැහැ කියා බලා ඉන්නකොට මේ රෙද්ද ගිනි ගන්නකොට අනේ මෙච්චර මම ආස කැමති පාට රෙද්ද නැති වුණා නේද කියලා අඬන දුක් වෙන කෙනෙක් ඉන්නවා. ඊගව දේ දර්ශනය එයාට වඩා සම්පූර්ණ වෙනස්. තමන්ගේ පැත්තට අරගන්නවා. මේ වස්තුව නිල් පාටට පෙවුනේ මන්දාපු කන්නඩි පාටයි කියලා සම්පූර්ණම දර්ශනය ගන්න තමන්ගේ පැත්තට. ඒ වගේ මේ දර්ශනය දන්න කෙනා චතුරාර්ය සත්‍ය දන්න කෙනා පටිච්චසමුප්පාද දන්න කෙනා පෙනෙන ඇහෙන දේට තමයි ඕකට මම අර වතුර ටිකට විස මිශ්‍ර කළා වගේ කියලා පෙන්නේ. පෙනෙන ඇහෙන දේට කෙලස් ටික එකතු කළාම මේ රත්තර මේක දියමන්ති මෙච්චර වටිනව නේද කියලා බලන කෙනාට පේනවා. ඔබ බැලුවොත් මේක දියමන්ති මෙච්චර වටිනව නේද කියලා ඔබට හිතෙනවා නම් දර්ශනයේ තියෙන කෙනා මේ වස්තුව දකිනකොට මේක දියමන්ති මෙච්චර වටිනවා කියන එක මට දැනෙනව නේද කියලා දර්ශනය තියෙනවා. එහෙම නැති කෙනා මේක වස්තුව වටිනවා දියමන්ති කියලා වස්තුව මට ගන්නවා. වස්තුව අල්ල ගන්න කෙනා මේක ගන්න කරගන්නවා.
තව කෙනෙක් කපලා කොටලා මරලා හරි ගන්නවා. ඒ තමන්ට වටිනවා කියලා පේන්නේ හින්දා ගන්නවා. ගන්න බැරිුණු තනහ පෙරේතෙක් හරි. අර මේ වස්තු වටිනාකමට දෙන්නන කමමන් තුල ඇති වෙනවා. මේක විස දෝෂයක් කියලා ගත්තාම එකකින් ගෙවෙන්න පුළුවන්. ඉතින් මේ මුළු බුද්ධ ශාසනයම නියෝජනය කරන ওই දර්ශනය මුළු ලෝකයක්ම නිල් පාට මේසෙද්ද ගැන කතා කර ඉන්න හැවත්මක් තියෙන්නේ. එකම එක පුද්ගලයෙක් හිටියොත් නෑ මේසෙද්ද නිල් පාටට පෙවුනේ මගේ කණ්ණාඩිය පාට නිසායි කියලා දන්නවනම් අර මුළු ලෝකෙම ඉන්න අයට වඩා මේ එකම කෙනාගේ දර්ශනය බලවත්. මේකට කියන සම්මා දිට්ඨි නිවැරදි දැක්ම කියලා. සැබෑම ඇත්ත තමයි කණ්ණාඩියෙන් බලපු නිසා මේක නිල් පාට වුණා කියන එක තමයි සැබෑම ඇත්ත. මේ නිල් පාට මේසෙද්ද කියලා දකින්න එකට කියන මිච්ඡා දිට්ඨි. ඒක වැරදි දර්ශනය. ඒ වගේ මේ සත්‍ය කියලා බලනවා නම් ඒකට කියනවා මිච්ඡා දිට්ඨිය. ඒක වැරදි දර්ශනය. නම් සැබෑම ඇත්ත යථාර්ථය මේ පෙනෙන වස්තුව සත්‍ය පුද්ගලයෙක් කියලා මට පෙනෙන කම නිර්මාණය වුණා කියලා. දැන් ඊගොට තියෙන ප්‍රශ්නය. ওই දර්ශනය අහගත්ත කියන්නකො. ඔබට තේරුනේ නැත්තම්. නමුත් මහා අමුතු එකක් කිව්වා කියන හැඟීමක් තියෙනවා. ඔබ පොඩි ප්‍රයෝගයක් විතරක් කරන්න. පොඩ්ඩක් ඉස්සරහට යන්න. නොබෝ කල්පින් සෝතාපට්ටි ඵලය ලැබෙනවා. මොකක්ද? සතිපට්ඨාන කායගත සතියට විතරක් හිත තබන්න. දැන් මේ දර්ශනය අහගත්තා. මොකද්ද අහගත්තේ? රූපේ සත්‍ය කියලා ගන්න එපා. පෙනෙනකොට පෙනෙන දේ සත්ත්ව පුද්ගල භාවයට පෙනෙන කෙලෙසියක් යෙදු නිසා ඔබට සත්ත්ව පුද්ගල භාවයට පේනවා නේද? පෙනෙනවා කියලා පෙන්වනවා. ඉගෙනුවට තාම අපිට පිළිගන්න බෑ. දැන් ඔබ වැඩට එද්දි නිකන් ඉන්න ගමන් මේ රූපේ පොඩ්ඩක් අභ්‍යන්තරය අවසර කරනවා. කායගත සතිය. ඇත්තටම මේ රූපය කන බොන ආහාර නේද හැදෙන්නේ. මේකේ තියෙන කෙස් ලොම් නියත සම්මස්නහර කියන කුණු කොටස් ටිකක් නේද කියලා පොඩ්ඩක් පෙන්නන්න. ටික දවසක් යනකොට ඔබටම ඉදීම කිව්වේ සුවක්ඛාතෝ භගවතා ධම්ම බුදුරජාණන් මොන තරම් මේක මනාවකට දේශනා කළා තියෙනවද කියලා. මොකද ඔබට රූපේ බලනකොට ආහාරයෙන් හැදුණු සත්ව පුද්ගල නෝන කොටස් ටිකක විස්තරේකුයි උත්තරේකුයි මතුවලා එන්නේ. එතකොට මෙහෙම සත්ව පුද්ගල නෝන කොටස් ටිකක් තියෙන තැනකට පුද්ගල භාවයකින් මම දුක් විඳන පුද්ගල භාවයට පෙනුම් කෙලෙසි නිසාම තමයි කියන උත්තරේ මෙහෙම මතුවලා එනවා. සතිපට්ඨානෙ වඩනකොට දුකයි දුක්ඛ සමුදය කියන චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවම. එහෙම නැතිනම් මේ රූපේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා සතර මහා ධාතුයි කනබුන ආහාරයෙන් හැදෙන කියලා පොඩ්ඩක් පෙන්නන්න. පෙන්නකොට එහෙනම් ඒ බඳු යථාර්ථයක් තියෙන රූපය පුද්ගල භාවයට පෙනුන එක මන් තුලම තිබුණු සිද්ධියක් තමයි කියන උත්තරේ එනවා. එහෙම ආපු ගමන්ම කවදාවත් රූපේ සත්‍යය කියලා අපදික් කරන්නේ. මොකද රූපේ කනබුන ආහාරයෙන් හැදුණු කුණු කොටස් ටිකක්මයි යාට සැක නැතුව පේනවා. ඒ රූපේ සත්පුද්ගල භාවයට පෙනුනේ මංගලම කෙලෙසියක් නිසාමයි කියලා දර්ශනයක් පෙනෙනකොට රූපේ සත්‍යය කියලා අපදික් කරන එක සත්‍යය කොහේ හරි ධර්මතාව කියන එක තත්වන්නේ. ටීවී එකේ සත්පුද්ගල භාවයට අපිට පෙනෙනවනේ රූප. ටීවී එකේ තියෙන රූපේ සත්පුද්ගල භාවයට පෙවුනේ ඒක සත්පුද්ගල භාවයට පෙවුන කෙලෙසි අපි තුල යෙදුන හිඳේ රූපේ පෙවුන මිසක එතන රූප කෙනෙක් ඉන්න හිඳද පෙවුනේ නෑ. ඒ රූපේ පුද්ගල භාවයට පෙවුන කෙලෙසි යෙදුන හිඳ පුද්ගලෙක් කියලා පෙවුනා නම් ඒ සත්‍යය කොහේ හරි ඉඳන් ඉන්නද කොහට යයිද කියලා අහන්න අපි දුවනවා. ඉතින් මට කෙටියෙන් මතක් කරගන්න තියෙන්නේ අවුරුදු 5000ක් ශාසනය පවතිනවා කියලා කියන්නේ මේ පරියප්තිය තිබුණොත්
මෙන්න මේ නිවීමේ පණිවිඩය මේ තුල තියෙනවා. බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වුණේ වටිනාම වස්තු පුද්ගලයෝ ඉන්නවා කියලා ලෝකේ ඇලිලා බැඳලා තියෙන දුක් විඳින ලෝකයක් තුල මේබඳු දර්ශනයක් පෙන්වලා දුකින් ඈතර වෙන ප්‍රතිපදාවක් පෙන්වන්න. ඒ වටිනා නිවීමේ පණිවිඩයයි මේ ත්‍රිපිටකය තුල අන්තර්ගත වුණේ. ඒ වටිනා පණිවිඩය තිබුණු හින්දායි අද දවසේදී අපිට නිකමට හරි මෙහෙම දර්ශනයක් තියෙනවා කියන එක දැනගන්න පුළුවන් වුණේ. ඉතින් හෙට දවසේදී දුක් විඳින ලෝකයක් නිවි සංසන මෙබඳු දර්ශනයක් තියෙන ජීවමාන බුදුරජාණන් වහන්සේ ත්‍රිපිටකය කියලා කියන්නේ. ඉතින් ඒ ත්‍රිපිටකය ජාතික උරුමයක්, ජාතික වස්තුවක්, සමස්තයේම වගකීමක් කළා රැකගන්න කටයුතු කළ හැම දිනාටම මේ කුසල ධර්මයන් අනුමෝදන් කරමින් මගේ දේශනාව මෙතනින් අවසන් කරනවා. හැම දිනාටම මේ සියලු කුසල ධර්මයන් උතුම් නිවන් පිණිස පාරමී වේවා කියලා අපි මේ සියලු ආකාරයෙන් රැස් කළා වූ සියලු කුසල අනුමෝදන් කටයුතු දැන්වට අනුමෝදන් කරමු. විශේෂයෙන්ම අපි සියලු දෙනා සිද්ධ කරගත්තා මේ සියලු කුසලයන් අපේ පින්වත් ස්වාමීන් වහන්සේලාට අපි අනුමෝදන් කරනවා. පින්වත් ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ වෙත්වා ප්‍රාර්ථනීය බෝධික මුතුන් වන සරසෙට මේකේ හේතුපාරමී වේවා කියලා සංසිද්ධ. ඒ වගේම මේ සියලු ආකාර පහල කරගත් සියලු කුසලයන් ලෝකයේ සම්බුද්ධ ශාසනයක් මේ පින්වත්තුන්වත් මේ පින්වත්තුන්ගේ ගෙවල් දොරවල් ආරක්ෂා ස්ථාන අධිකෘතු ශාසන මනෝදිෂ්ඨකාරක සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් කරන අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ දිවයිසල වඩා වර්ධනය කරගෙන දිව්‍ය පතන බෝධික උතුම් නිවනින් සනසිතා කනදාසන දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධියන්තු සම්පදං. ඒ වගේම මේ කුසලයේ තුලින් ජනිත වෙච්ච සියලු පුණ්‍ය සම්භාර කර්ම ඔබ අපනමින් නැසී කාලය ආත්‍රා කළා මේ ජීවිත සංසාරික සියලු මියගේ ඥාතිට අපි අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. ඒ සසසපත නිවන සෙන්සිතා කියන අදහසින් ඥාතිට පින් අනුමෝදන් කරමු. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම මේ දේශනාව තුළින්ද ඒ ත්‍රිපිටකය බුද්ධ භාෂිතය බුද්ධ දේශනාව නිර්මලය බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නට කටයුතු කළ කිරීම තුළින් ජනිත වූ සියලු කුසලයන් මේ සම්බුද්ධ ශාසනය චිරස්ථායී කිරීම සඳහා වේසෙන සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාට අනුමෝදන් කරනවා. ඒ වගේම මේ ත්‍රිපිටකයේ ජාතික වස්තුවක් බවට පත් කළා ශාසනයට පුනරුජීවයක් ආලෝකයක් ආරක්ෂාවක් ලබා දෙන්නට හේතුපාදක වෙච්ච පින්වත් ජනාධිපතිතුමන් ඇතුළු ඒ රජයේ සියලු නිලධාරි මහතුරුන්ට පුණ්‍යානුමෝදනා පූර්වක සිහිපත් කරන ගමන් අපේ පෞද්ගලිකව ශාසනිකව පුණ්‍යානුමෝදනා ස්තුති විශේෂයෙන්ම සිහිපත් කරනවා. අපේ තුමත් මිහා රූපසිංහ මැතිතුමාට මම දන්නවා. කෙරේ පිටිපස්සේ ඉඳගෙන විශාල සේවයක් කළ කෙනෙක් එතුමා. මේ සත්ක්‍රියාව ආරම්භය බොහෝ සෙයින් අපකට වෙලා කටයුතු කළා. මිහා රූපසිංහ අපේ දේකම් තුමා මැතිතුමා සෙනෙහි සිටින් ශාසනාලේ මෙත් සිටින් සිහිපත් කරනවා. වගේම දේශප්‍රේම මහත්මයා බණ්ඩාරනායක මහත්මයා ඇතුළු ඊට සම්බන්ධ වෙච්ච ඒ සිල් දනම සිහිපත් කරමින් මේ සිල් දනට මේ සිල් කුසල ධර්මයන් හේතු පූර්ණ වීම. ඒ සෑම දිනකට මේ දේශනාව සපන්නේ ඔබ සෑම දිනකට
පින් අනුමෝදන් දෙවියන් දේවාශිර්වාදයෙන් තුන්වන් සතු අනන්ත ගුණ බලයෙන් පුණ්‍ය ශක්තිය බලයෙන් සෑම දිනකම මෙලොව ජීවිත වලට ඇතිවන්නා වූ ලෙඩ දුක් කරදර බාධක අපල පත්‍ර දුර වේවා කරුණික යහපත් දසයල සමුද්ද වේවා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවේදනය කරන වැඩවදාළ උතුම් අජරාමර දේවාන සම්පත්තිය